වස්සාන ධර්ම දේශනා බුද්ධ ගුණ තේජේන බුද්ධ යන බුදු ගුණ තේජසින් සබ්බේ සත්තා සියලු සත්වයෝ භවන්තු සුඛිතත්තා සැපයට පත්වෙත්වා. භගවතෝ භගවා බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. භගවතෝ බුදුරජාණන් වහන්සේගේ භගවා බුද්ධ ගුණ තේජේන භගවා යන බුදුගුණ තේජසින් සබ්බේ සත්තා සියලු සත්වයෝ භවන්තු සුඛිතත්තා සැපයට පත්වෙත්වා. භගවතෝ අනන්ත බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. භගවතෝ බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුද්ධ ගුණ තේජේන අනන්ත වූ බුදු ගුණ තේජසෙන් සබ්බේ සත්තා සියලුම සත්වයෝ භවන්තු සුඛිතත්වා සැපයට පත්වෙත්වා. මෙන්න මේ විදියට නවරහාදී බුදු ගුණ වඩමින් බුදු ගුණ මෛත්‍රී භාවනාව සිදු කරන්න, මෙත්සිත පතුරවන්න, සත්‍යක්‍රියා කරන්න පුරුදු වෙන්න. ඒ සඳහා මේ උතුම් දම් දෙසුම ඔබට අපට රටට ලොවට යහපත පිණිසම පවතිවා කියලා ප්‍රාර්ථනා කරන්න. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඉතාලියේ කතානියා නගරයේ පදිංචි ලීලා රත්නායක මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණු වන්නේ ඔක්තෝබර් මාස 14 වන දින සිය 5 වන උපන්දිනය සමරන දෙමින්ද ආදිත්‍ය පුතුටත් දෙසැම්බර් 15 වන දින සිය 6 වන උපන්දින සමරන සෙනුක ලින්දුල හා සෙනුකී ලින්දුලී යන නිවුන් දරු දෙදෙනාට ජන්මදින වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමයි. අද දේශකයාණන් වහන්සේ අතිපූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධෝපි බුද්ධස්ස භනීය වන්නං කප්පම්පි චේ අඤ්ඤම භාසමානෝ කීයේත කප්පෝ චිර දීඝමන්තරේ වන්නෝන කීයේත තථාගතස්ස. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙන එන සදැහැති දායකත්ව ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ පින්වත් කොයි කවුරුත් මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ඉතාලියේ කතානියා නගරයේ පදිංචි ලීලා රත්නායක මහත්මිය ඇතුළු පවුලේ පින්වතුන් එකට එකතු වෙලයි. ඒ ඇත්තෝ බලාපොරොත්තු වෙනවා ඔක්තෝබර් මාසේ 14 වන දින 5 වන උපන්දිනය සමරන සෙමින්ද ආදිත්‍ය පුතාට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නත් දෙසැම්බර් මාසයේ 15 වන දින
6වන උපන්දින සමරන සෙනුක ලින්දුල සහ සෙනුකී ලින්දුලි කියන ඒ දූපුතුන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. අසනීප තත්වයේ සිටින ආර්.එම්. මැණිකේ නැගණියට නිදුක් නිරෝගී සුව පතන්න. ඒ වගේම නමින් මිය පරලෝ සැපත් දෙමව්පියන් වන ආර්.එම්. සුදුමැණිකේ උපාසිකා මාතාවට ආර්.එම්. අප්පුහාමි ආදරණීය පියාණන් ඇතුළු කොට ඇති ඥාතීන් සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කරන්නත්, සුජීවත්ව සිටින තම දරුවන් වන මංජුලා, මල්කාන්ති, අජිත් බණ්ඩාර, නදීකා, පද්මමාලි, එවැගේම දුමින්ද ප්‍රසන්න යන ඇත්තන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනුයි මේ උතුම් පින්කම, ධර්ම දානමය පින්කම අද සම්පූර්ණත්වයට පත් කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව කවර හෝ අරමුණක් මූලික කරගෙන මෙබඳු ධර්ම දානමය පින්කම් සිදු කිරීම තමන්ටත් අනුන්ටත් හිතසුව පිණිස පවතින වටිනා කාරණයක් බවට පත්වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකයේ පුද්ගලයෝ ප්‍රධාන වශයෙන් කොටස් 4කට බෙදලා දක්වන්න පුළුවන් කියලා. පළවෙනි කණ්ඩායම තමයි තමන් ගැන හිතන, අනුන් ගැන නොහිතන කණ්ඩායම. අත්ථහිතාය පටිපන්නෝ හෝති නෝ පරහිතාය. තමන් ගැන හිතනවා, අනුන් ගැන හිතන්නේ නැහැ. ඒ වගේම තවත් කණ්ඩායමක් හිතනවා නේවත්ථහිතාය පටිපන්නෝ හෝති පරහිතාය. තමන් ගැන හිතන්නේ නැහැ, නමුත් අනුන් ගැන හිතනවා. තවත් පිරිසක් මේ ලෝකේ ජීවත් වෙනවා නේවත්ථහිතාය පටිපන්නෝ හෝති නෝ පරහිතාය. තමන් ගැන හිතන්නේත් නැහැ, අනුන් ගැන හිතන්නේත් නැහැ. ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා අත්ථහිතාය පටිපන්නෝ හෝති පරහිතාය. තමන් ගැනත් සිතන, අනුන් ගැනත් සිතන උදවියත් මේ සමාජයේ ජීවත් වෙනවා. මෙන්න මේ කණ්ඩායම් 4න් තමන් ගැනත් සිතන, අනුන් ගැනත් සිතන පුද්ගලයෙක් ඉන්නවා නම් අන්න ඒ පුද්ගලයා තමයි සාර්ථක උතුම් පුද්ගලයෙක් හැටියට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ. ඉතින් මේ විදියට පින්කම් සිදු කරමින් තමන්ට සිත ශාන්ති යහපත මෙලොව සුව පරලොව සුව සලසා ගන්නවා වගේම මේ ධර්මානුශාසනා සමග එකතු වන කොයිකාගෙත් මෙලොව පරලොව දෙබවයම සුවපත් කරවීමත් මේ ඇත්තන් විසින් සම්පූර්ණත්වයට පත් කරනවා. ඒ නිසා තමන් ගැනත් අනුන් ගැනත් දෙපක්ෂයේම ආධ්‍යාත්මික දියුණුව උදෙසා කටයුතු කිරීම තමන්ගේ ජීවිත ගමන වඩාත් අර්ථ සම්පන්න වීම පිණිස හේතු වන කාරණයක් බවට පත් වෙනවා. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ බුදු ගුණ පිළිබඳව. බුදු ගුණ පිළිබඳව පැහැදිලි කරනවා වගේම මේ කාල සීමාවට උචිත වටිනා මෙනෙහි කිරීමක් අපි මේ ධර්මානුශාසනාව ඔස්සේ ඔබට උගන්වන්න බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා ඔබ අප මේ ධර්මයේ ශ්‍රවණය කරන මේ කාල සීමාව පිළිබඳව කල්පනා කරනකොට අපේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ටත් ඒ වගේම ලෝකයේ ජීවත් වන හැම කෙනෙකුටමත් අතිශයින් දුෂ්කර අභියෝගවලට මුහුණ පාන්න සිදුවෙච්ච ඇසට නොපෙනෙන වෛරසයක් විසින් මුළු ලෝකයම අඩපණ කරලා තිබෙන කාල සීමාවකයි අපි මේ හමු වෙන්නේ. මේ වගේ කාල සීමාවක කයට අවශ්‍ය කරන ප්‍රතිකාර සිදු වෙනවා වගේම අපි හැම කෙනෙකුගේම මනස සුවපත් කර ගැනීමත් අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ මෙනෙහි කරමින් සත්‍යක්‍රියා සිද්ධ කිරීමත් මේ වගේ උපද්‍රව දුරු කර ගැනීම පිණිස හේතු වන කාරණා බවට පත් වෙනවා. මේ වගේ සිදුවීම් ඈත අතීතයේදීත් සිද්ධ වෙලා තිබෙනවා.
බුදුරජාණන් වහන්සේ වැඩවාසය කරපු කාලෙදී සිදුවෙච්ච සිදුවීමක් තමයි විශාලා මහනුවර ඇතිවෙච්ච තුන්බිය. මේ තුන්බිය ඇතිවෙච්ච වෙලාවේදී බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කරලා රතන සූත්‍රය දේශනා කළා. ආනන්ද හාමුදුරුවන්ට අනුදැන වදාලා මුළු විශාලා මහනුවරම රතන සූත්‍රයේ සජ්ජායනා කරමින් පිරිත් පැන් ඉසින්න. මේ රතන සූත්‍ර දේශනාවේදීත් සිද්ධ කළේ බොහොම වටින සත්‍යක්‍රියාවක්. එතකොට අපි දන්නවා මේ වගේ කාල සීමාවක ඖෂධ වලින් ලැබෙන ආශිර්වාදයේ රැකවරණය වගේම මේ විදියට සිදු කරන සත්‍යක්‍රියා තුළිනුත් ලොකු ආශිර්වාදයක් රැකවරණයක් අපට ලබා ගන්න පුළුවන්. මුළු මහත් ලෝක සත්වයාටම බුදු ගුණ මෙනෙහි කරමින් මෙත්සිත පතුරවන ආකාරයයි අපි මේ ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට තෝරාගත්තු ගාථාව බොහෝ දෙනෙක් ශ්‍රවණය කරලා තිබෙනවා. බුද්ධෝපි බුද්ධස්ස භනීය වන්නං කප්පම් පිචේ අඤ්ඤ මභාසමානෝ කිහියේත කප්පෝ චිරදීඝ මන්තරේ වන්නෝ නකිහියේත තථාගතස්ස. බුදුරජාණන් වහන්සේ නමකගේ බුදු ගුණ පිළිබඳව හරියටම කියන්න දන්නේ තවත් බුදු කෙනෙක් විතරමයි. අපි බුදුහාමුදුරුවන්ගේ ගුණයන් පිළිබඳව කල්පනා කරනකොට මේ කතා කරන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. අපිට හරියටම බුදුහාමුදුරුවන්ගේ ඥානය ගැන, ප්‍රඥාව ගැන, ගුණය ගැන හරියටම ප්‍රකාශ කරන්න පුළුවන්කමක් නැහැ. මේත් අහලා තියෙනවා දවසක් ජානුස්සෝනි බ්‍රාහ්මණතුමා සවැත් නුවර ගමන් කරනකොට බුදුරජාණන් වහන්සේ හමු වෙලා එන පිලෝතික කියන පරිබ්‍රාජකයා හමු වෙනවා. ජානුස්සෝනි බ්‍රාහ්මණතුමා පිලෝතික කියන පරිබ්‍රාජකයාගෙන් අහනවා ඔබ කොහෙ ගිහිල්ලාද මේ එන්නේ? එතකොට ජානුස්සෝනි බ්‍රාහ්මණතුමා බුදුහාමුදුරුව පිළිබඳව අහලා තිබුණට වැඩිය දන්නේ නැහැ, හමු වෙලා තිබුණේ නැහැ. පිලෝතික කියන පරිබ්‍රාජකයා ජානුස්සෝනි බ්‍රාහ්මණතුමාට උත්තර දෙනවා, බ්‍රාහ්මණතුමනි මම ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මුණ ගැහිලා යන ගම. ජානුස්සෝනි බ්‍රාහ්මණතුමා අහනවා පිලෝතිකගෙන්, පිලෝතික ඔය ශ්‍රමණ බවත් ගෞතමයන් කියන්නේ මහා උගතෙක්ද, මහා ප්‍රඥාවන්තෙක්ද? කොහොමද ඒ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ප්‍රඥාවේ තරම? ඒ වෙලාවේ පිලෝතික පරිබ්‍රාජකයා උත්තර දෙනවා ජානුස්සෝනි බ්‍රාහ්මණතුමාට, බ්‍රාහ්මණතුමනි බුදුහාමුදුරුවන්ගේ ඥානය ගැන කියන්න මං කවුද? බුදුහාමුදුරුවන්ගේ උගත්කම ගැන කතා කරන්න මං කවුද? මං වගේ කෙනෙකුට බුදුහාමුදුරුව කෙනෙකුගේ ඥානය ගැන කතා කරන්න කිසිසේත්ම පුළුවන් කමක් නැහැ. බුදු කෙනෙකුගේ ඥානය ගැන, බුදු කෙනෙකුගේ උගත්කම ගැන, බුදු කෙනෙකුගේ ගුණය ගැන හරියටම කියන්න පුළුවන්කම තියෙන්නේ තවත් බුදු කෙනෙකුට විතරයි කියලා ඒ වෙලාවේ පිලෝතික පරිබ්‍රාජකතුමා ජානුස්සෝනි බ්‍රාහ්මණතුමාට පැහැදිලි කරනවා. බලන්න පින්වත්නි, බුදුහාමුදුරුව කෙනෙකුගේ ගුණය හරියටම ප්‍රකාශ කරන්න දන්නේ තවත් බුදු කෙනෙක් විතරයි. බුද්ධෝපි බුද්ධස්ස භනීය වන්නං, එවැනි බුදු කෙනෙක් බුදුරජාණන් වහන්සේ නමකගේ බුදුගුණ වර්ණනාවක් පටන් ගත්තොතින්, බුදුගුණ සජ්ජායනාවක් පටන් ගත්තොතින් කල්පයක් පුරාවට සිදු කරන්න වෙන කිසිම දෙයක් ගැන කතා නොකර බුදුගුණ වර්ණනා කරන්න, බුදුගුණ සජ්ජායනා කරන්න පටන් ගන්නවලු තවත් බුදු කෙනෙක් කල්පයක් පුරාවට වෙන කිසිම දෙයක් ගැන කතා කරන්නේ නැතුව. කප්පම්පිචේ අඤ්ඤ මභාසමානෝ, අන් කිසිම දෙයක් ගැන කතා කරන්නේ නැතුව එක දිගටම බුදුගුණ වර්ණනාවක් කරන්න පටන් ගන්නවලු. මොකක්ද වෙනවා කියලා කියන්නේ? කිහියේත කප්පෝ චිරදීඝ මන්තරේ වන්නෝ නකිහියේත තථාගතස්ස. කල්පය අවසන් වෙලා යනවා,
හැබැයි බුදුගුණ පිළිබඳව සජ්ජායනාව බුදුගුණ පිළිබඳව මන්ත්‍රණය අවසන් වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා සඳහන් වෙනවා. එතකොට කල්පයක් පුරාවට වෙන කිසිම දෙයක් ගැන කතා නොකර බුදුරජාණන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ කීවොතින් කල්පය ඉවර වෙනවා, බුදුගුණ ඉවර වීමක් නැහැ. ඒ තරම් මහා ගුණ සමුදායකින් යුක්ත උත්තමයාණන් වහන්සේ නමක් තමයි, ශාස්ත්‍රූන් වහන්සේ නමක් තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ බුද්ධත්වයට පත්වෙනකොටම හැම කෙනෙකුටම ශාන්තිය උදා වුණා. සිද්ධාර්ථ කුමාරයා පින්වත්නි බුද්ධත්වයේ සලසා ගන්නකොට මේ ලෝකයේ සියලුම තැන්වල ප්‍රභාස්වර බවක් ඇති වුණා. දෙවිවරු සතුටු වුණා. ඒ දෙවිවරු සතුටු වෙච්ච විදිය හැම කෙනෙක්ම, දෙවිවරු විතරක් නෙවෙයි, අසුරයෝ ඒ වගේම බ්‍රහ්මයෝ, මේ හැමෝම සතුටු වෙච්ච විදිය තමයි අපි හැමෝම අදටත් සජ්ජායනා කරන නමස්කාර පාඨයෙන් පෙන්වන්නේ. මොකද්ද නමස්කාර පාඨය? නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පංචශීලයේ සමාදන් වෙනකොට, පිරිත් සජ්ජායනා කරනකොට හැම වෙලාවකදීම අපි නමස්කාරය කියලා තමයි ආරම්භ කරන්නේ. මේ නමස්කාරය හැදුනේ කොහොමද? නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන මේ නමස්කාර පාඨය බිහි උනේ බුදුහාමුදුරුවෝ බුදු වෙනකොටමයි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙන විට එයින් සතුටට පත්වෙච්ච, එයින් ප්‍රමෝදයට පත්වෙච්ච සාතාගිර කියන යක්ෂ සේනාධිපතියා විසින් ප්‍රකාශ කළ වචනයක්, ඒ තමයි නමෝ කියන වචනය. නමෝ කියන වචනය ප්‍රකාශ කළේ සාතාගිර කියන යක්ෂ සේනාධිපතියා. ඊට පස්සේ වේපචිත්ති කියන අසුරයා විසින් තස්ස කියන වචනය ප්‍රකාශ කළා. ඊළඟට ධෘතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විසින් භගවතෝ කියන වචනය ප්‍රකාශ කළා. ශක්‍ර දේවේන්ද්‍රයා විසින් අරහතෝ කියන වචනය ප්‍රකාශ කළා. සහම්පති මහා බ්‍රහ්මයා විසින් සම්මා සම්බුද්දස්ස කියන වචනය ප්‍රකාශ කළා. එතකොට පින්වතුනි, සාතාගිර කියන යක්ෂ සේනාධිපතියාගේ නමෝ කියන වචනයත්, වේපචිත්ති කියන අසුරයාගේ තස්ස කියන වචනයත්, ධෘතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරුන්ගේ භගවතෝ කියන වචනයත්, ශක්‍ර දේවේන්ද්‍රයාගේ අරහතෝ කියන වචනයත්, සහම්පති මහා බ්‍රහ්මයාගේ සම්මා සම්බුද්දස්ස කියන වචනයත් එකතු කරලා තමයි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන මේ නමස්කාර පාඨය ආරම්භ වෙන්නේ. සිද්ධාර්ථ කුමාරයා බුදු වෙච්ච මොහොතේදී මේ යක්ෂ සේනාධිපතිවරයා, අසුරයෝ, සතරවරම් දෙවිවරු, ඒ වගේම ශක්‍ර දේවේන්ද්‍රයා, සහම්පති මහා බ්‍රහ්මයා, මේ අයගේ ප්‍රීති වාක්‍ය මේ බුදුහාමුදුරුවෝ හඳුන්වපු විදිය මේ. එතකොට ඒ තරම් ගුණ සමුදායකින් යුක්ත ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ අනන්තයි අප්‍රමාණයි. ඒ අනන්ත අප්‍රමාණ ගුණයන් අපි ස්කන්ධ 9කට බෙදලා දක්වනවා. අන්න ඒවට තමයි නවරහාදී බුදු ගුණ කියලා කියන්නේ. අපි අද පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ පින්වත්නි, මෙන්න මේ බුදු ගුණ මෙනෙහි කරමින්, බුදු ගුණ වඩමින්, ඒ බුදු ගුණ වඩනවත් එක්කම එකින් එක බුදු ගුණ සත්‍යක්‍රියාවට නංවමින්
සියලුම සත්වයෝ සුවපත් වෙත්වා කියන මෛත්‍රී භාවනාව සිද්ධ කරන්න පුරුදු වීමක්. එතකොට මේ අද ඉගෙන ගන්නේ බුදුගුණ මෛත්‍රී භාවනාවක්. එක පැත්තකින් බුදුගුණ වැඩෙනවා, අනෙක් පැත්තෙන් මෛත්‍රිය වැඩෙනවා. බුද්ධානුස්සතිය සහ මෙත්තානුස්සතිය කියලා කියන්නේ අපේ හිතට රැකවරණය ගෙන දෙන, අපේ සීලයට රැකවරණය ගෙන දෙන චතුරාර්යක භාවනාවලින් දෙකක්. චතුරාර්යක භාවනා බුදුහාමුදුරුවෝ දේශනා කළා. චතු කියන්නේ හතරක්, ආරක්ක කියන්නේ රැකවරණය, රැකවරණය සැලසෙන භාවනා හතරක් තියෙනවා. පළවෙනි එක තමයි බුද්ධානුස්සතිය, දෙවෙනි එක තමයි මෙත්තානුස්සතිය, තුන්වෙනි භාවනාව තමයි අසුභානුස්සතිය, හතරවෙනි භාවනාව තමයි මරණානුස්සතිය. හොඳට මතක තියාගන්න, තමන්ගේ ජීවිතය ආරක්ෂිත වෙන්න, තමන්ගේ හිත රැකෙන්න, වරදට නොගොසින් යහපතෙහි රැඳී සිටින්න තමන්ට රැකවරණය සලසන භාවනා හතරක්. මේ භාවනා හතර හැමෝම ප්‍රගුණ කරන්න ඕන. බුද්ධානුස්සතිය වඩන්න, එවිට ශ්‍රද්ධාව ඇති වෙනවා. මෙත්තානුස්සතිය වඩන්න, එවිට ද්වේෂය පාලනය වෙනවා. අසුභය වඩන්න, කාමය පාලනය වෙනවා. මරණානුස්සතිය වඩන්න, එවිට ජීවත් වීමට වැරදි වැඩ කරන ගතිය නරකින් ඉවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. අප්‍රමාදී පුද්ගලයෙක් බිහි වෙනවා. මෙන්න මේ චතුරාර්යක භාවනාවෙන් බුද්ධානුස්සති භාවනාව සහ මෙත්තානුස්සතිය කියන මේ භාවනා දෙකම එකට එකතු කරගන්න පුළුවන් භාවනාවක් තමයි බුදුගුණ මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. මේක බොහොම ප්‍රායෝගිකව මේ කාල සීමාවේදී අපි නිතරම සිද්ධ කරන්න පුළුවන් නම් එයින් Tamanටත් ලෝකයාටත් ලැබෙන සැනසුම මෙච්චරයි මෙපමණයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මේ භාවනාව සිදු කරනකොට පාලි වාක්‍යයක් තියෙනවා. අපි වාක්‍ය ප්‍රකාශ කරමින් ඒ පිළිබඳව තේරුම් ගැනීමට පහසු වීමට ඒ අර්ථත් පැහැදිලි කරලා දෙන්නම්. භගවතෝ අරහං බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. මේත් අහලා ඇති මේ වාක්‍ය. භගවතෝ අරහං බුද්ධ ගුණ තේජේන. භගවතෝ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අරහං බුද්ධ ගුණ තේජේන. අරහං යන බුදු ගුණ තේජසින් බලයෙන් සබ්බේ සත්තා සියලුම සත්වයෝ භවන්තු සුඛිතත්තා සැපයට සුවයට පත්වෙත්වා, සුවයට පත්තුණු බව අය බවට පත්වේවා කියන ප්‍රාර්ථනාව, සත්‍යක්‍රියාව, මෛත්‍රිය තමයි අපි පතුරවන්නේ. එතකොට පළවෙනි බුදුගුණය තමයි අරහම් බුදුගුණය. එතකොට භගවතෝ අරහං බුද්ධ ගුණ තේජේන. බුදුරජාණන් වහන්සේගේ අරහං යන බුදුගුණ තේජසින් සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා. මොකක්ද පින්වත්නි මේ අරහං බුදුගුණය කියලා කියන්නේ? අරහං බුදුගුණය තුල අන්තර්ගත වෙන්නේ බොහොම වටින කාරණා. දැන් භගවතෝ අරහම් බුද්ධ ගුණ තේජේන කියනකොට බුදුහාමුදුරුවන්ගේ අරහම් බුදුගුණ තේජසින් කියනකොට අරහං කියන බුදුගුණෙහි විග්‍රහයකුත් සිහියට නගා ගන්න ඕන. ඇයි බුදුරජාණන් වහන්සේට අරහං කියලා කියන්නේ? අරහං කියන බුදුගුණෙහි අර්ථය තමයි මගේ බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් සම්පූර්ණයෙන්ම දුරු කළා. සංසාරය නැමැති චක්‍රයෙහි අර සිඳ දැම්මා. සංසාර චක්‍රය කැරකෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම ඒ සංසාර චක්‍රය සිඳලා බිඳලා නැති කරලා දැම්මා. ඒ වගේම චීවරාදී ප්‍රත්‍ය පිළිගැනීමට සුදුසුයි බුදුහාමුදුරුවෝ. දුර බැහැර ඉඳලා
කටුක මාර්ග ඔස්සේ දුෂ්කර මාර්ග ඔස්සේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන සිව්පසය අරගෙන ඇවිල්ල පුද දෙන්න සුදුසුයි. මතක තියාගන්න තමන් කල්පනා කරන්න ඕන තමන් වෙනුවෙන් යම්කිසි කෙනෙක් කැපකිරීම කරනවා නම් ඒ කැපකිරීම කරන කෙනාගේ කැපකිරීම ලබන්න මම සුදුසුද? දැන් සමහරක් වෙලාවට සමහරු ඉන්නවා දුර බැහැර ඉඳලා කැපකිරීම කරගෙන දුෂ්කරතා මැද යම්කිසි දෙයක් ගෙනල්ලා දෙනවා නම් ඒ දෙන දේ බාර ගන්න තරම් තමන් සුදුස්සෙක් නෙවෙයි. අපි හිතමු භික්ෂු වේශයකින් පෙනී සිටින දුස්සීලයෙක් නම් එයා දුස්සීල භික්ෂුවක් නම් සීලයක් නැත්නම් ඒ කෙනා දුර බැහැර ඉඳලා කටුක දුක් විඳිමින් මිනිස්සු ගේන චීවර පිණ්ඩපාත මිනිස්සු සකස් කරන සේනාසන මිනිස්සු ගෙනලා පුදන ගිලන්පස පිළිගන්න යා සුදුසු නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මොන තරම් කැපකිරීමකින් දුෂ්කරතා මැද දුර කතර ගෙවාගෙන යම් කිසි දෙයක් ගෙනල්ලා පූජා කරනවා නම් ඒ පූජාව පිළිගන්න සුදුසුයි. ඒ ගේන කෙනාට ආනිසංස ලැබෙනවා. ඒ නිසා ඒ සියලුම ප්‍රත්‍යයන් පිළිගන්න සුදුසු නිසාත් රහසකින්වත් පව් කරපු නැති නිසාත් බුදුරජාණන් වහන්සේ අරහම් බුදු ගුණයෙන් යුක්තයි. එතකොට ඔබ හිතන්න ඕනේ බුදුරජාණන් වහන්සේ සංසාර චක්‍රය සිඳ බිඳ දැමුවා. කෙලෙස් සම්පූර්ණයෙන්ම දුරු කළා. ඒ වගේම රහසින්වත් පව් කළේ නැහැ. චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන ප්‍රත්‍යයන් පිළිගන්න සුදුසුයි. සියලු පූජාවන්ට සුදුසුයි. ඒ බව සත්‍යයි. බුදුරජාණන් වහන්සේගේ අරහං බුදුගුණ තේජසින් අනුහසින් ඒ අරහම් බුදුගුණෙහි සත්‍යානුභාව බලයෙන් සබ්බේ සත්තා සියලුම සත්වයෝ භවන්තු සුඛිතත්තා සුවපත් වෙත්වා. මේ කාලෙදී ඔබට හිතන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ අරහම් බුදුගුණ තේජසින් බලයෙන් මම මගේ පවුලේ උදවිය මගේ ගමේ මගේ නගරේ මගේ රටේ මේ ලෝකයේ ජීවත් වන සිව්පා බහුපා ඇසට පෙනෙන නොපෙනෙන සියලුම සත්වයෝ සුවපත් වේවා. මේ පැතිර යන වසංගත රෝගී තත්වයන් දුරව ගිහිල්ලා ලොවට යහපත උදා වෙත්වා. ලෝකයේ සියලුම සත්වයෝ සුවපත් වේවා කියලා ඔබ ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම දෙවිනි බුදු ගුණය භගවතෝ සම්මා සම්බුද්ධ බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුදු ගුණයෙහි තේජසින් සම්මා සම්බුද්ධ කියන බුදු ගුණ බලයෙන් සබ්බේ සත්තා සියලු සත්වයෝ භවන්තු සුඛිතත්තා සුවයට පත්වෙත්වා. සම්මා සම්බුද්ධ බුදු ගුණය ගන්න. ඇයි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ ලෝකයේ කිසිම කෙනෙකුට හඳුනගන්න හොයාගන්න බැරි වෙච්ච ලෝකයේ යථාර්ථය චතුරාර්ය සත්‍ය දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය කිසිදු ගුරු උපදේශයකින් තොරව බුදුරජාණන් වහන්සේ විසින්ම තමන් වහන්සේ විසින්ම අවබෝධ කළා. එනිසා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. බුදුරජාණන් වහන්සේ කිසිදු ගුරු උපදේශයකින් තොරව චතුරාර්ය සත්‍ය තමන් විසින්ම අවබෝධ කළ නිසා
සම්මා සම්බුද්ධයි ඒ සම්මා සම්බුද්ධ යන බුදු ගුණ තේජසින් සබ්බේ සත්තා සියලුම සත්වයෝ භවන්තු සුඛිතත්තා සැපයට පත්වෙත්වා සුවපත්වෙත්වා මේ රෝගී තත්වයන් දුරුව ගොස් ලොවට යහපත උදාවෙත්වා. ඊළඟට තුන්වෙනි බුදු ගුණය භගවතෝ විජ්ජාචරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. භගවතෝ බුදුරජාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන විජ්ජාචරණ සම්පන්න බුදු ගුණයෙන් යුක්තයි. ඒ බුදු ගුණ තේජසින් ඒ බුදු ගුණ බලයෙන් සබ්බේ සත්තා සියලු සත්වයෝ භවන්තු සුඛිතත්තා සුවයට පත්වෙත්වා නිරෝගී වෙත්වා කායික මානසික සුවය සැලසෙත්වා. බුදුරජාණන් වහන්සේගේ විජ්ජාචරණ බුදු ගුණය තුල අන්තර්ගත වෙන්නේ කුමක්ද? විජ්ජාචරණ සම්පන්න කියලා කියන්නේ අෂ්ට විද්‍යා 15 චරණ ධර්මයන්ගෙන් බුදුරජාණන් වහන්සේ පරිපූර්ණයි. ඒ නිසා විජ්ජාචරණ සම්පන්නයි. ඒ බව සත්‍යයි. මොනවද අෂ්ට විද්‍යා කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ තුල ඉන්ද්‍රිය පරෝපරියත්ති ඥානය තිබුණා. ඒ කියන්නේ විදර්ශනා ඥානය. අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව ඥානය. චුතූපපාත ඥානය. සත්වයින්ගේ චුතිය උත්පත්තිය පිළිබඳව දැක ගැනීමේ හැකියාව. මේ කොතනින්ද චුති වෙලා එන්නේ කොතනද චුති වෙච්ච අය උත්පත්තිය ලබන්නේ කියලා දැන ගැනීමේ ඥානය. 이르දි විද ඥානය විවිධ 이르දීන් පාන්න පුළුවන්කම. දිබ්බ ශ්‍රෝත ඥානය ඕනෑම දුරක ශබ්ද අහන්න බුදුහාමුදුරන්ට පුළුවන්. පරචිත්ත විඥානන ඥානය අන් අයගේ හිත් දැක ගැනීමේ දැන ගැනීමේ හැකියාව තිබුණා. පුබ්බේ නිවාසානුස්සති ඥානය පෙර භව පිළිබඳව දැක ගැනීමේ හැකියාව බුදුහාමුදුරන්ට තිබුණා. දිබ්බ චක්කු ඕනෑම දුරක් දකින්න පුළුවන් හැකියාව තිබුණා. ආසවක්ෂය ඥානය ආශ්‍රව ක්ෂය කළ ඥානය බුදුහාමුදුරුව තුල තිබුණා. මේවට කියනවා අෂ්ට විද්‍යා. මේවායෙන් බුදුහාමුදුරුව පරිපූර්ණයි. ඊළඟට 15 චරණ ධර්ම ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවරය, භෝජනේ මාත්‍රඥතාවය, පමණ දැන ආහාර වැළඳීමේ කියන්නේ. ඊළඟට ජාගරියානුയോഗය, නිදි වර්ජිතව හොඳ අරමුණක ඉන්න පුළුවන් හැකියාව, ශ්‍රද්ධාව, පවට ලැජ්ජාව, පවට බිය නැත්තම් හිරි ඔත්තප්ප, ඒ වගේම බහුශ්‍රුත අසෝපිරු තැන් ඇති හැමදේම පිළිබඳව දැනගත්තු හැකියාව, ඒ වගේම වීරවන්තකම බුදුහාමුදුරුවෝ තුල තිබුණා. ස්මෘතිය, සතර සතිපට්ඨානය පිළිබඳව සිහිය, ස්මෘතිය කියන්නේ ඒකයි. ඊළඟට අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව මනා ප්‍රඥාවක්. ඊළඟට ප්‍රථම අධ්‍යානය, ဒုတိ අධ්‍යානය, තෘතිය අධ්‍යානය, චතුර්ථ අධ්‍යානය කියන ධාන. මෙන්න මේ කාරණා 15න් යුක්ත නිසා මොනවද? ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවරය, භෝජනේ මාත්‍රඥතාවය, එවැගේම ජාගරියානුയോഗය, ශ්‍රද්ධාව, හිරි ඔත්තප්ප, බහුශ්‍රුත, වීරය, ස්මෘති, ප්‍රඥාව, ප්‍රථම අධ්‍යාන, ဒုတိ අධ්‍යාන, තෘතිය අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන කියන මෙන්න මේ 15 චරණ ධර්මයන්ගෙන් යුක්ත නිසා බුදුහාමුදුරු විජ්ජාචරණයි. මේව බුදුහාමුදුරු තුල තිබුණා. කාටවත් මේවා තිබුණේ නැහැ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ ගුණයන්ගෙන්, අෂ්ට විද්‍යාවන්ගෙන්, 15 චරණ ධර්මයන්ගෙන් බුදුරජාණන් වහන්සේ යුක්ත වුණු බව සත්‍යයි. ඒ අෂ්ට විද්‍යා 15 චරණ ධර්මයන්ගෙන් යුක්ත බවට තමයි විජ්ජාචරණ සම්පන්න කියලා කියන්නේ. භගවතෝ විජ්ජාචරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන, බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ කියන විජ්ජාචරණ බුදු ගුණ තේජසින් සබ්බේ සත්තා සියලුම සත්වයෝ
භවන්තු සුඛිතත්තා සැපයට පත්වෙත්වා. ඊළඟට හතරවෙනි බුදු ගුණය භගවතෝ සුගත බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. බුදුරජාණන් වහන්සේගේ සුගත යන බුදු ගුණ තේජසින් භගවතෝ බුදුරජාණන් වහන්සේගේ සුගත බුද්ධ ගුණ තේජේන සුගත යන බුදු ගුණ තේජසින් සබ්බේ සත්තා සියලු සත්වයෝ භවන්තු සුඛිතත්තා සුවපත් වෙත්වා. බුදුරජාණන් වහන්සේ සතුව තිබුණු සුගත කියන බුදු ගුණේ අර්ථය මොකක්ද? සුගත කියන්නේ සුගත. ගත කියන්නේ ගමන. සුගත කිව්වහම මනා යහපත් නිවැරදි ගමනකින් යුක්තයි. බුදුරජාණන් වහන්සේ ගමන් කළේ නිවැරදි මගක් ඔස්සේ. ඒ බව සත්‍යයි. ගිහි ජීවිතය ගත කරන අවධියේදී රම්‍ය සුරම්‍ය සුබ වගේ ඍතු විපර්යාස වලට ගැලපෙන තාලෙට නිර්මාණය කරපු මාලිගාවල වාසය කරමින් විවිධ සැපයන් භුක්ති විඳා. කාමසුකල්ලිකානු යෝගය තුල හිටියා. කාම සුඛ අල්ලික අනුയോഗ. කාම කැමැත්ත සුඛ සැපය අල්ලික ඇලීම අනුയോഗ යෙදීම. සැපයට කැමති වෙලා ඒ සැපෙහි ඇලිලා ඒ අනුව යෙදෙන එකට කිව්වා කාම සුඛ අල්ලික අනුയോഗ කාම සුඛල්ලිකානුയോഗය. ඒ තුල ගියා. ඒ තුල කිසිම අර්ථයක් නැති බව වටහා ගත්තා. සත්‍ය සොයාගෙන ගිහිගේ නික්මුණා. විවිධ ආචාර්යවරු ළඟට ගිහිල්ලා ඇහුවා විමසුවා. බුද්ධත්වයේ සලසා ගැනීම සඳහා මා විසින් අනුගමනය කළ යුතු ගමන් මාර්ගය කුමක්ද? ආචාර්යවරුන්ගේ ඉගැන්වීම තුළ තිබුණේ අධික ලෙස සිරුරට දුක් දෙන්න එවිට ඔබට බුදු බව ලැබේ. අධික ලෙස ශරීරයට දුක් දීමෙන් බුදු බව ලැබෙන්නේ නම් ඒ දුක දෙන්න මම සෝදානම් කියලා අවුරුදු 6ක් අධික ලෙස මේ සිරුරට දුක් දුන්නා. එයට කියනවා දුෂ්කර ක්‍රියා සමය. එහෙම නැත්නම් අත්ත කිලමත අනුയോഗය. අත්ත කිලමත අනුയോഗ. අත්ත කියන්නේ තමා. කිලමත කියන්නේ දැඩි පීඩණයට දුකට පත් කරවීම. ඒ අනුව අනුയോഗ යෙදීම. තමාගේ සිරුර අධික ලෙස දුකට පත් කරවෙමින් දුෂ්කර ක්‍රියා කරමින් යෙදවීමට කියනවා අත්ත කිලමතානුയോഗය. අවුරුදු 6ක් තිස්සේ දුෂ්කර ක්‍රියාවන් සිද්ධ කළා. ඒ තුලින් බුදු බව ලබන්නට බැරි වෙච්ච තැන කාමසුකල්ලිකානුയോഗය අතහැරිය, අත්ත කිලමතානුയോഗය අතහැරිය. ඒ ගමන් දෙකම වැරදි කියලා ඒ ගමන් දෙකම ප්‍රතික්ෂේප කළා. ඒ ගමන් දෙකම ප්‍රතික්ෂේප කරලා මධ්‍යම ප්‍රතිපදාව නම් වූ මනා ගමනට පිළිපන්නා. සුගත කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව තුල ගමන් කරලා උතුම් කෙලෙස් නැසීමෙන් ලබන බුද්ධත්වයේ සලසගත්තා. ඒ බව සත්‍යයි. බුදුරජාණන් වහන්සේගේ ගමන් මාර්ගයේ ඕනෑම කෙනෙකුට ගමන් කරන්න කියලා කියන්න පුළුවන් ගමන් මාර්ගයක්. පිරිසිදු ගමන් මාර්ගයක්. ඒ ගමන් මාර්ගය තුල කාට හරි යන්න කිව්වොත් ඒ යන කෙනාට සුවයගෙන දෙන මාර්ගයක්. අමාරු වැටෙන මාර්ගයක් නෙවෙයි. ඒ නිසා සුගතයි බුදුහාමුදුරුවෝ. මනා ගමනකින් යුක්තයි. ඒ තමයි මධ්‍යම ප්‍රතිපදාව තුල ගමන් කළා. ඒ බව සත්‍යයි. භගවතෝ සුගත බුද්ධ ගුණ තේජේන බුදුරජාණන් වහන්සේ මනා ගමනකින් යුක්ත වුණා. මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සුගතයි. ඒ සුගත යන බුදු ගුණ තේජසින් බලයෙන් සබ්බේ සත්තා සියලු සත්වයෝ භවන්තු සුඛිතත්තා සැපයට පත්වෙත්වා. ඊළඟට පස්වෙනි බුදු ගුණය භගවතෝ ලෝක විදු බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. භගවතෝ බුදුරජාණන් වහන්සේගේ ලෝක විදු බුද්ධ ගුණ තේජේන ලෝක විදු යන බුදු ගුණ තේජසින් සබ්බේ සත්තා සියලු සත්වයෝ භවන්තු සුඛිතත්තා සැපයට පත්වෙත්වා.
ලෝකවිදූ කියලා කියන්නේ ඇයි බුදුරජාණන් වහන්සේට? බුදුහාමුදුරුවෝ සත්ව ලෝකය ගැන දැනගත යුතු සියල්ල දැනගත්තා. සංස්කාර ලෝකය ගැන දැනගත යුතු සියල්ල දැනගත්තා. අවකාශ ලෝකය ගැන දැනගත යුතු සියල්ල දැනගත්තා. මේ ලෝක පිළිබඳව ලෝක කියනකොට පෙර මේ ඊළඟට පහළවන මේ තුන් කාලෙම ගැන ඊළඟට හැම සත්වයෙකුගේම ස්වභාවය මේ හැම දෙයක්ම බුදුහාමුදුරුවෝ දැකපු නිසා තේරුම් ගත්ත නිසා ලෝක විදූ බුදුගුණයෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේ සත්ව ලෝක සංස්කාර ලෝක අවකාශ ලෝක කියන මේ සෑම ලෝකයක් පිළිබඳවම මනාව දැනුවත්ව සිටි නිසා ලෝක විදූ බුදුගුණයෙන් යුක්තයි. ඒ බව සත්‍යයි. ඒ ලෝකවිදූ යන බුදුගුණ තේජසින් සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලු සත්වයෝ සුවපත් වෙත්වා. ඊළඟට 6 වෙනි බුදුගුණය භගවතෝ අනුත්තර පුරිස ධම්ම සාරතිහි බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. භගවතෝ බුදුරජාණන් වහන්සේගේ අනුත්තර පුරිස ධම්ම සාරතිහි බුද්ධ ගුණ තේජේන අනුත්තර පුරිස ධම්ම සාරතිහි යන බුදු ගුණ තේජසින් සබ්බේ සත්තා සියලුම සත්වයෝ භවන්තු සුඛිතත්තා සැපයට පත්වෙත්වා. මොකද්ද බුදුහාමුදුරන්ගේ අනුත්තර පුරිස ධම්ම සාරතිහි බුදු ගුණය? බුදුරජාණන් වහන්සේට එහා ගියපු කෙනෙක් මේ ලෝකේ නැහැ. හැමෝම බුදුහාමුදුරන්ට මෙහා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට දමනය කරන්න බැරි කෙනෙක් ලෝකේ නැහැ. බුදුහාමුදුරුවෝ සාමාන්‍ය ලෝකයට දමනය කරන්න බෑ, දාමරිකයි, පාලනය කරන්න බෑ කියපු හැම කෙනෙක්ම පාලනය කරන්න සමත් හැකියාවක් තිබුණා. ඒ බව සත්‍යයි. අංගුලිමාල වගේ දාමරිකයෝ මිනි මරමරා ගියපු මිනිස්සු, ඒ වගේම නාලාගිරි වගේ මත්වෙච්ච ඇත්තු, ආලවක වගේ යක්කු, ඒ වගේ බොහෝ පිරිස් ලෝකයාට දමනය කරන්න හිතන්නවත් බැරි උදවිය බුදුරජාණන් වහන්සේ දමනය කළා. ඒ බව සත්‍යයි. බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ අනුත්තර පුරිස ධම්ම සාරතිහි කියන බුදුගුණ තේජසින් ඒ දමනය කිරීම කළේ කාය බලය පෙන්නලා නෙවෙයි, මහා කරුණාවෙන්, මෛත්‍රියෙන්. ඒ බව සත්‍යයි. අනුත්තර පුරිස ධම්ම සාරතිහි කියන ඒ බුදුගුණ තේජසින් සබ්බේ සත්තා සියලු සත්වයෝ භවන්තු සුඛිතත්තා සුවයට පත්වෙත්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ 7 වෙනි බුදුගුණය භගවතෝ සත්තා දේව මනුස්සානං බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. භගවතෝ බුදුරජාණන් වහන්සේගේ සත්තා දේව මනුස්සානං බුද්ධ ගුණ තේජේන සත්තා දේව මනුස්සානං යන බුදු ගුණ තේජසින් බලයෙන් සබ්බේ සත්තා සියලු සත්වයෝ භවන්තු සුඛිතත්තා සැපයට පත්වෙත්වා. සත්තා දේව මනුස්සානං කියන බුදු ගුණේ අදහස මොකක්ද? දිව්‍ය මනුෂ්‍ය සියලුම දෙනාට ශාස්ත්‍රූන් වහන්සේ ගුරුවරයා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සත්තා දේව මනුස්සානං දෙවියන් මිනිසුන් සහිත සමස්ත ලෝකයටම ශාස්ත්‍රුන් වහන්සේ. දෙවිවරුන්ට ප්‍රශ්න ඇති වෙච්ච වෙලාවල් වලදී ශක්‍ර දේවේන්ද්‍රයාට ප්‍රශ්න ඇති වෙච්ච වෙලාවේදී බුදුහාමුදුරු හමුවෙන්ට ආවා. උපදෙස් ගත්තා. ලෝකේ බොහෝ දෙනෙකුට ගැටලු මතුවෙච්ච වෙලාවල් වලදී ඒ ගැටලු වලට හොඳ උත්තර හොයාගන්න බුදුහාමුදුරු ළඟට ආවා. ඒ නිසා තමයි ලෝකේ මහ ප්‍රබලයි කියලා ලෝකයා පිළිගත්තු සාතා ගිර වගේ යක්ෂ සේනාධිපතිවරු බුදුහාමුදුරු බුදු වෙනකොට නමෝ කියලා ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළේ. වේපචිත්ති වගේ අසුරයෝ, ධෘතරාෂ්ට්‍ර විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු, දෙවිවරුන්ගේ ඉහළටම පත්වෙච්ච ශක්‍ර දේවේන්ද්‍රයා, සහම්පති කියන මහා බ්‍රහ්මයෝ මේ ඔක්කොම බුදුහාමුදුරුවන්ට වන්දනා කළා, නමස්කාර කළා.
ඒ නිසා දෙවියන් මිනිසුන් අතර සමස්ත ලෝකයටම නායකත්වය ශාස්තෘත්වයේ දරුවේ බුදුහාමුදුරුවෝ ඒ බව සත්‍යයි. අන්න ඒ සත්තහා දේව මනුස්සානං යන බුදුගුණ තේජසින් සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලු සත්වයෝ සැපයට පත්වෙත්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ 8 වෙනි බුදුගුණය භගවතෝ බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ගුණ තේජේන බුද්ධ යන බුදු ගුණ තේජසින් සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලු සත්වයෝ සැපයට පත්වෙත්වා. ඇයි බුදුරජාණන් වහන්සේ තුල බුද්ධෝ කියන බුදු ගුණය අන්තර්ගතයි කියලා සඳහන් වෙන්නේ. බුද්ධෝ කියලා කියන්නේ පින්වත්නි තමන් අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය සම්මා සම්බුද්ධයි කියන්නේ තමන් වහන්සේ විසින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. බුද්ධෝ කියන්නේ තමන් වහන්සේ අවබෝධ කරගත්ත මේ චතුරාර්ය සත්‍ය තමන් වහන්සේ විතරක් නෙවෙයි අන් අයට අවබෝධ කරවීම පිණිස දේශනා කිරීමේ හැකියාවෙන් බුදුහාමුදුරුවෝ යුක්තයි. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වෙලා බරණැස ඉසිපතන මිගදායේදී පස්වග තවුසන් ධර්මාවබෝධයට පත්වෙච්ච පිරිසක් බවට පත් කළා. එතෙන් පටන් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ආදී මාර්ගඵල අවබෝධ කරගන්නට බොහෝ පිරිසකට ධර්මයේ දේශනා කළා. අවුරුදු 45ක් පුරාවටම මේ උතුම් ධර්මය දේශනා කළා. තමන් අවබෝධ කරගත්ත ධර්මය ලෝකයාට දේශනා කළා. ලෝකයාටත් නිර්වාණය සලසා ගැනීම සඳහා හේතු වන මාර්ගය මනාව දේශනා කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බුද්ධෝ අන්න භගවතෝ බුදුහාමුදුරුවන්ගේ බුද්ධෝ බුද්ධ ගුණ තේජේන බුද්ධ යන බුදු ගුණ තේජසින් සබ්බේ සත්තා සියලු සත්වයෝ භවන්තු සුඛිතත්වා සැපයට පත්වෙත්වා. අවසාන බුදු ගුණය භගවා බුදු ගුණය. භගවතෝ භගවා බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. භගවතෝ බුදුරජාණන් වහන්සේගේ භගවා බුද්ධ ගුණ තේජේන භගවා යන බුදු ගුණ තේජසින් සබ්බේ සත්තා සියලු සත්වයෝ භවන්තු සුඛිතත්තා සැපයට පත්වෙත්වා. බුදුහාමුදුරුවන්ගේ භගවා බුදු ගුණෙහි අර්ථය මොකක්ද? මෙන්න මේ සඳහන් කරපු ගුණ සියල්ලම ලබන්න භාග්‍යවන්ත වුණා. බුද්ධත්වයේ ලබා ගන්න ලැබෙන්නේ බොහෝම සුළු පිරිසකට. බුද්ධත්වයේ දුර්ලභයි, අතිශයින් දුර්ලභයි. අන්නේ ලෝකේ දුර්ලභ කාරණය සලස ගන්න පුළුවන්කම ලැබුණු නිසා මේ ලෝකේ පහළ වෙන අය අතරේ භාග්‍යවන්තම කෙනා බුදුහාමුදුරුවෝ. සියලු කෙලෙස් දුරු කරන්ට සසර චක්‍රය සිඳ දමන්න චේවරාදී ප්‍රත්‍ය පිළිගැනීමට රහසින්වත් පව් කරන්නේ නැතුව ඉන්න භාග්‍යවන්ත වුණා. තමන් වහන්සේ විසින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න භාග්‍යවන්ත වුණා. ඉන්ද්‍රිය පරෝපරියත්ති ඥාන, චතුෝපපාත ඥාන, 이르දි විද ඥාන, දිබ්බශෝත ඥාන, පරචිත්ත විඥානන ඥාන, පුබ්බේ නිවාසානුසති ඥාන, දිබ්බ චක්කු ආසවක්ෂේ ඥාන ආදී අෂ්ට විද්‍යා ලබන්න භාග්‍යවන්ත වුණා. ප්‍රාතිමෝක්ෂ සංවර සීල, ඉන්ද්‍රිය සංවරය, භෝජනේ මාත්‍රඥතාවය, ජාගරියානුയോഗයේ ශ්‍රද්ධාව, හිරි ඔත්තප්ප බහුශ්‍රත බව, වීරය, ස්මෘතිය, ප්‍රඥාව, ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය ආදී 15 චරණ ධර්මයන්ගෙන් යුක්ත වෙන්න භාග්‍යවන්ත වුණා. යායුතු නියම මාර්ගය තුල ගමන් කරන්ට මධ්‍යම ප්‍රතිපදාව තුල අනුගමනය කරන්න භාග්‍යවන්ත වුණා. සත්ව ලෝක, සංස්කාර ලෝක, අවකාශ ලෝකාදී සියලු ලෝකයන් අවබෝධ කරගන්න භාග්‍යවන්ත වුණා. මේ ලෝකයේ බොහෝ පිරිසකට දමනය කරන්න බැරි උදවිය දමනය කරන්නට භාග්‍යවන්ත වුණා. දෙවියන් මිනිසුන් සහිත සමස්ත ලෝකයටම ශාස්ත්‍රූවරයා ගුරුවරයා බවට පත් වෙන්න පුළුවන්කම ලැබුණා. තමන් අවබෝධ කරගත් ධර්මය ලෝකයට දේශනා කිරීමට භාග්‍යවන්ත වුණා.
ආනේ නිසා බුදුහාමුදුරුවෝ භගවතෝ ඒ බව සත්‍යයි. බුදුරජාණන් වහන්සේගේ භගවා යන බුදුගුණ තේජසෙන් සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලුම සත්වයෝ සැපයට පත්වෙත්වා. ඒ වගේම භගවතෝ අනන්ත බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. අපි මේ නවරහාදී බුදුගුණ සජ්ජායනා කළාට ඒ අර්ථ මෙනෙහි කළාට බුදුහාමුදුරන්ගේ බුදුගුණ අපට කියලා ඉවර කරන්න බෑ. අනන්තයි අප්‍රමාණයි. භගවතෝ බුදුහාමුදුරුවන්ගේ අනන්ත බුද්ධ ගුණ තේජේන අනන්ත වූ බුදුගුණ තේජසෙන් සබ්බේ සත්තා සියලු සත්වයෝ භවන්තු සුඛිතත්තා සැපයට පත්වෙත්වා. අපි මෙනෙහි කළ යුතුයි මේ බුදුගුණ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. භගවතෝ අරහං බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. බුදුරජාණන් වහන්සේගේ අරහං බුදුගුණ තේජසින් සබ්බේ සත්තා සියලුම සත්වයෝ භවන්තු සුඛිතත්වා සුවපත් වෙත්වා. භගවතෝ සම්මා සම්බුද්ධ බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. භගවතෝ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ බුද්ධ ගුණ තේජේන සම්මා සම්බුද්ධ යන බුදුගුණ තේජසින් සබ්බේ සත්තා සියලු සත්වයෝ භවන්තු සුඛිතත්වා සැපයට පත්වෙත්වා. භගවතෝ විජ්ජාචරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. භගවතෝ බුදුරජාණන් වහන්සේගේ විජ්ජාචරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන විජ්ජාචරණ සම්පන්න යන බුදු ගුණ තේජසින් සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලු සත්වයෝ සුවපත් වෙත්වා. භගවතෝ සුගත බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. භගවතෝ බුදුරජාණන් වහන්සේගේ සුගත බුද්ධ ගුණ තේජේන සුගත යන බුදු ගුණ තේජසින් සබ්බේ සත්තා සියලු සත්වයෝ භවන්තු සුඛිතත්තා සැපයට පත්වෙත්වා. භගවතෝ ලෝකවිදු බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. භගවතෝ බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදු බුද්ධ ගුණ තේජේන ලෝකවිදු යන බුදු ගුණ තේජසින් සබ්බේ සත්තා සියලු සත්වයෝ භවන්තු සුඛිතත්තා සැපයට පත්වෙත්වා. භගවතෝ අනුත්තර පුරිස ධම්ම සාරති බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. භගවතෝ බුදුරජාණන් වහන්සේගේ අනුත්තර පුරිස ධම්ම සාරති බුද්ධ ගුණ තේජේන අනුත්තර පුරිස ධම්ම සාරති යන බුදු ගුණ තේජසින් සබ්බේ සත්තා සියලු සත්වයෝ භවන්තු සුඛිතත්තා සැපයට පත්වෙත්වා. භගවතෝ සත්තා දේව මනුස්සානං බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. බුදුරජාණන් වහන්සේගේ සත්තා දේව මනුස්සානං බුද්ධ ගුණ තේජේන සත්තා දේව මනුස්සානං යන බුදු ගුණ තේජසින් සබ්බේ සත්තා සියලු සත්වයෝ භවන්තු සුඛිතත්තා. භගවතෝ බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. භගවතෝ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ගුණ තේජේන බුද්ධ යන බුදු ගුණ තේජසින් සබ්බේ සත්තා සියලු සත්වයෝ භවන්තු සුඛිතත්තා සැපයට පත්වෙත්වා. භගවතෝ භගවා බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. භගවතෝ බුදුරජාණන් වහන්සේගේ භගවා බුද්ධ ගුණ තේජේන
භගවා යන බුදුගුණ තේජසින් සබ්බේ සත්තා සියලු සත්වයෝ භවන්තු සුඛිතත්තා සැපයට පත්වෙත්වා. භගවතෝ අනන්ත බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. භගවතෝ බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුද්ධ ගුණ තේජේන අනන්ත වූ බුදුගුණ තේජසෙන් සබ්බේ සත්තා සියලුම සත්වයෝ භවන්තු සුඛිතත්වා සැපයට පත්වෙත්වා. මෙන්න මේ විදියට නවරහාදී බුදුගුණ වඩමින් බුදුගුණ මෛත්‍රී භාවනාව සිදු කරන්න, මෙත්සිත පතුරවන්න, සත්‍යක්‍රියා කරන්නට පුරුදු වෙන්න. ඒ සඳහා මේ උතුම් දම් දෙසුම ඔබට අපට රටට ලොවට යහපත පිණිසම පවතිවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ඉතාලියේ කතානියා නගරයේ පදිංචි ලීලා රත්නායක මහත්මිය. එතුමිය බලාපොරොත්තු වෙන ඔක්තෝබර් මාසේ 14 වන දින උපන්දිනය සමරන, 5 වන උපන්දිනය සමරන සෙමින්ද ආදිත්‍ය පුතාට ආශිර්වාද කරන්නත්, දෙසැම්බර් 15 වන දින 6 වන ජන්මදිනය සමරන සෙනුක ලින්දුල පුතාටත් සෙනුකී ලින්දුලී දියණියටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්න. අසනීප තත්වයේ සිටින ආර්.එම්. මැණිකේ නැගණියට නිදුක් නිරෝගී සුව පතන්න. ඒ වගේම මිය පරලෝ සැපත් දෙමව්පියන් වන ආර්.එම්. සුදු මැණිකේ, ආර්.එම්. අප්පුහාමි යන අයට පින් දෙන්න. ඒ වගේම සුජීවත්ව සිටින තම දරුවන් වන මංජුලා, මල්කාන්ති, අජිත් බණ්ඩාර, නදීකා, පද්මමාලි, ඒ වගේම දුමින්ද ප්‍රසන්න යන අයටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් බලාපොරොත්තු වෙච්ච පින්කම් ඉතාම හොඳින් සම්පූර්ණ කළා. මේ හැම ආකාරයකින්ම රැස් කරගත් සකල කුසලානිසංස නම් සඳහන් කළ නොකළ නමින් මියගිය සියලුම ඥාතීන් අනුමෝදන් වේවා. ඒ අයගේ භව ගමන් සුවපත් කර ගනිත්වා. සසර දුකින් එතරව උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මෙපින් අනුමෝදන්ව උපන්දින සමරන දූපුතුන්ට, ඥාති හිතයිශීන්ට, ඒ වගේම වසාන ධර්ම දේශනා YouTube නාලිකාවේ ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයට, පවුලි පින්වතුන්ට, රටවැසි ලෝවැසි දම් දෙසුම ශ්‍රවණය කළ සියලු දෙනාටමත් සිත ශාන්ති යාපත උදා වේවා. පැතිර යන වසංගත රෝගී තත්ත්ව ඉදිරියේ කාටත් රැකවරණය සැලසේවා. දෙවියොත් පතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ටත් පින් දෙමු. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙසේ සර්වාකාරයෙන් රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් කාටත් උතුම් ධර්මාවබෝධය සලසා ගැනීම පිණිසම හේතු වේවා, වාසනාව වේවා කියලා සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ඔහොම වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ
ඔබ ඒ ශ්‍රවණය කළේ ඔක්තෝබර් මාස 14 වන දින උපන්දින සමරන දෙමින්ද ආදිත්‍ය පුතුටත් දෙසැම්බර් 15 වන දින සිය 6 වන උපන්දින සමරන සෙනුක ලින්දුල හා සෙනුකී ලින්දුලි යන නිවුන් දරු දෙදෙනාට ජන්මදින වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඉතාලියේ කතානියා නගරයේ පදිංචි ලීලා රත්නායක මහත්මිය. එතුමිය ඇතුළු පවුලේ සියලුම දෙනාට සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවී බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මස ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසෝබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.